ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මිනිස්සු ලෝකේ ඉපදුන කෙනෙකුට ලැබෙන දුර්ලභ වාසනාවක් තියෙනවා. කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් සරණ යාම, ශ්‍රී සද්ධර්මයේ සරණ යාම, ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යාම දුර්ලභ අවස්ථාවක්. ඊ타මත්ම කලාතුරකින් තමයි පින්වත්නි උතුම් වූ තිසරණය කෙනෙක්ගේ ජීවිතයට සරණ යන්න ලැබෙන්නේ. ඒ ලැබිච්ච අවස්ථාවේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ මේ දුර්ලභ වාසනාව කෙනෙකුට හිමි වුණොත් පින්වත්නි, එයා මේ ලෝකේ ඉන්න වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එයාට උදාර වූ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න වාසනාවක් උදා වෙනවා. එයාට මේ ධර්මයේ අවබෝධ කරගන්න වාසනාවක් උදා වෙනවා. එයා හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේව සරණ යනවා. හිත පහදවාගෙන ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. හිත පහදවාගෙන ශ්‍රාවක මහා සංඝරත්නයේ සරණ යනවා. මේ ලෝකෙට පහළ වෙච්ච අග්‍රගණ්‍ය උත්තමයා වන්නේ පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා යාවතා භික්ඛවේ සත්තා අපදාවා. මහණෙනි, යම්තාක් මේ ලෝකයේ සත්වයෝ ඉන්නවද පාද නැති, දීපදාවා පාද දෙකක් තියෙන, චතුප්පදාවා පාද හතරක් තියෙන, බහුප්පදාවා බොහෝ පාද තියෙන, රූපිනෝවා රූපවත්ව, අරූපිනෝවා අරූපවත්ව, සංඤිනෝවා සංඥාවක් සහිත, අසංඤිනෝවා සංඥාවක් ප්‍රකට නැති, නේව සංඥා නාසංඤිනෝවා සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ සත්වයේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තථාගතෝ තේසං අග්ග මක්ඛායිති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ සකල සත්ව ප්‍රජාව අතර අග්‍රවන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ භික්ඛවේ බුද්ධේ පසන්නා. මහණෙනි, ඒ බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් හිත පහදවා ගත්තද අග්ගීතේ පසන්නා. ඒ පැහැදීම වනාහි අග්‍රයි. අග්ගී කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙක් පැහැදුනාද ඒ ලැබෙන විපාකයත් ඒකාන්තයෙන්ම අග්‍රයි. දැන් බලන්න පින්වත්නි, එතකොට කෙනෙක්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම ඇති වෙන්නේ පින්වත්නි මේ දෙවියන් සහිත, මරුන් සහිත, බබුන් සහිත, ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත ලෝකේ අග්‍රතම උත්තමයා ගැනයි. ඒ නිසායි ඒ විපාකේ අග්‍ර බවට පත්වන්නේ. ඒ විපාකේ අග්‍ර බවට පත්වන්නේ ඒ නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්චර්ය ගුණයන් හොඳට සිහිපත් කරමින් උන්වහන්සේ සරණ යන්න. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අසිරිමත් ධර්මයේ ගුණයන් සිහිපත් කරමින් ඒ ධර්මයේ සරණ යන්න.
ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා මගපල්ලාභී ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණ වශයෙන් හඳුනගෙන සරණ යන්න අපි දක්ෂ වෙන්න ඕනි. ආන්න එතකොටයි පින්වත්නි අපිට අග්‍ර විපාක ලැබෙන්නේ. ඒ නිසා මේ හිතේ ඇතිවෙන පැහැදීම සුළුපටු දෙයක් නෙවෙයි. සුළුපටු දෙයක් නෙවෙයි මේ හිතේ ඇතිවෙන පැහැදීම. මේ ලෝකයට පහළ වෙච්ච අග්‍රගණ්‍ය වූ රත්න තුන වන්නේ පින්වත්නි බුද්ධ රත්නයයි. ඒ වගේම ධර්ම රත්නයයි. ඒ වගේම සංඝ රත්නයයි. එතකොට බලන්න මේ බුද්ධ රත්නයට සම කරන්න පුළුවන් රත්නයක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. ධර්ම රත්නයට සම කරන්න පුළුවන් රත්නයක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. ඒ වගේමයි සංඝ රත්නයට සම කරන්න පුළුවන් රත්නයක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. කොයිතරම් ආශ්චර්යද බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ යංකින්චි විත්තං ඉදවා හුරංවා. බලන්න මේ හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවද, මෙලොව හෝ පරලොව හෝ යම් වස්තුවක් තියෙනවද, සග්ගේ සුවායන් රතනම් පනීතං. දෙව්ලොව හෝ තිබෙන උතුම් යම් මාණික්කයක් තියෙනවද, දෙව්ලොව හෝ තිබෙන යම් උතුම් මාණික්කයක් තියෙනවද, නනෝ සමං අත්ති තථාගතේන. බලන්න බුදුරජාණන් වහන්සේට සම කරන්න බෑ ඒ කිසි දෙයක්. බලන්න බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්ක රත්නයට සම කරන්න බෑ ඒ කිසි දෙයක්. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පවතින උතුම්ම මණිකයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්ක රත්නයට සම කරන්න පුළුවන් කිසි වස්තුවක් මෙලොවත් නෑ, පරලොවත් නෑ, දෙව්ලොවක හෝ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ නැමැති මාණික්ක රත්නයට සම කරන්න පුළුවන් රත්නයක් කොහෙවත් නෑ. කොයි තරම් අසිරියක්ද භාග්‍යතුන් වහන්සේ. කොයි තරම් ආශ්චර්යද බුදුරජාණන් වහන්සේ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ තුන් ලෝකයේ කිසි කෙනෙකුට සම කරන්න බැරි තුන් ලෝකයේ අසහාය වූ මුනින්ද්‍රයන් වහන්සේ අනේ මං හිත පහදවාගෙන සරණ ගියොත් මට කොයි තරම් ඒ යහපත පිණිස පවතීද, මට කොයි තරම් ඒ පිහිට උපකාර පිණිස පවතීද. ආන්නේම හිතන වාරයක් පාසා එයාගේ හිතේ ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. එයාගේ හිතේ පැහැදීම වර්ධනය වෙනවා. පින්වත්නි මේ උතුම් තිසරණයට පුළුවන් අපිව සංසාර දුකින් ඈතර කරන්න. මේ උතුම් තිසරණයට පුළුවන් අපිව සතර අපායෙන් මුදවාලන්න. මේ උතුම් තිසරණයට පුළුවන් පින්වත්නි අපිව සුගතියේ උපද්දන්න. ඒ වගේ ආශ්චර්ය දෙයක් මේ උතුම් වූ තිසරණේ. ආශ්චර්ය දෙයක් මේ උතුම් වූ තිසරණේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකේචි බුද්ධං සරණං ගතාසී නති ගමිස්සන්ති අපායං. කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ යයිද, ධර්මයේ සරණ යයිද, සංඝ රත්නයේ සරණ යයිද, එයා සතර අපායේ උපදින්නේ නැහැ. පහයි මානුසං දේහං දේවකායා පරිපූර්ණේසanti. මිනිස් කය අතරිනවත් එක්කම එයා දෙවියන් අතර උපදිනවා. මේ දුර්ලභ වාසනාව හිමි වෙන්නේ උතුම් වූ තිසරණයේ සරණ ගිය කෙනෙකුටයි. බුද්ධ කාලේ හිටියා පින්වත්නි චත්තමානවක කියන ළමෙක්. මේ චත්තමානවක හරි දක්ෂයි ඉගෙන ගන්න. හරි දක්ෂයි. මෙයා තක්ෂශිලාවට ගිහිල්ලා හොඳට ශිල්ප ඉගෙන ගත්තා. ශිල්ප හොඳට හදාරුවා. ඒ කාලේ පින්වත්නි මේ සිරිතක් තිබ්බා. යම් ශිෂ්‍යෙක් අධ්‍යාපනයේ නැත්නම් ශිල්ප හදාarලා ඉවරුණාට පස්සේ ඒ ගුරුතුමාට ගුරු පඬුරු හැටියට යම් ඒ කාලේ පාවිච්චි කරේ එතකොට රන් කාසිනේ, රන් කහවණු ගුරු පඬුරු හැටියට යම් මුදලක් දෙනවා සතුටට. ඒ කාලේ ඒක තිබ්බ සිරිතක්. ඉතින් චත්තමානවක අධ්‍යාපනයේ අවසන් කරලා ශිල්ප හදාarලා හරි සතුටින් දෙමාපියන් ළඟට ගිහිල්ලා තමාගේ සාර්ථකත්වයේ කියා හිටියා. මම හොඳට ශිල්ප හැදෑරුවා. ගුරුතුමාත් හරි සතුටටපත් වුණා. එතකොට දෙමාපියන්ට හරි සතුටුයි දැන්. අනේ මගේ පුතා හොඳට ශිල්ප හදාරලා. එතකොට චත්තමානවක කියා හිටියා මේ අම්මේ තාත්තේ දැන් ගුරුතුමාට ගුරු පඬුරු අරගෙන යන්නයි මම ආවේ. එතකොට මේ දෙමාපිය හරි සතුටින් රන් කහවණු බෑග් එකකට දාලා
චත්තමානවකට දුන්නා ගුරුතුමාට පූජා කරන්න කියලා. දැන් හරි සතුටින් මේ චත්තමානවක දෙමාපියන්ගෙන් අවසර අරගෙන දෙමාපියන්ට වන්දනා කරලා තක්ෂිලාව බලා පාගමනින් යනවා. එතකොට මේ මාර්ගයේ වැටලා තිබ්බේ කැලෑ ප්‍රදේශයක. දැන් එතකොට කැලෑවක් මැදින් තමයි මේ චත්තමානවක ගමන් කරන්නේ. එතකොට ඔය කැලේ මැද හොරු කල්ලියක් පින්වත්නි ඉන්නවා. ඔය කැලේ මැදින් එන යම් කෙනෙක් එනවා නම් ඒ කෙනා අල්ලගෙන ඒ කෙනාගේ තියෙන මුදල් පසුම්බි අරගෙන මංකොල්ල කන පිරිසක් ඔය කැලේ මැද ඉන්නවා. අපගේ ලෝතර බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදෙන ලෝකයේ දිහා බලද්දී මේ චත්තමානවක බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පිරී ගියා. චත්තමානවකේ ආයුෂ අවසන්. චත්තමානවකට ජීවත් වෙන්න තව චූටි වෙලාවයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැනගත්තා චත්තමානවක මරණයට පත් වෙනවා. ආයුෂ ඉවරයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ චත්තමානවකට උපකාර කරන්න ඕනි කියන අදහසින් ඒ චත්තමානවක එන මාර්ගයේ උන්වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. දැන් එතකොට චත්තමානවක දන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. ගුණ වශයෙන් දන්නේ නැහැ. පැහැදීමක් නැහැ බුදුරජාණන් වහන්සේ ගැන චත්තමානවකට. මොකද චත්තමානවක බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ. දැන් එතකොට මේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේව දැක්ක මේ චත්තමානවක. දැකීමෙන් සතුටටපත් වුණා. ළඟට ගිහිල්ලා වන්දනා කරා. එතකොට චත්තමානවක දැන් දන්නේ මේ තුන් ලෝකයේ අසහාය වූ මුනීන්ද්‍රයන් වහන්සේ මේ වැඩ ඉන්නේ කියලා. අනේ මට පිහිට වෙන්නයි මේ උත්තමයා ඇවිල්ලා ඉන්නේ කියලා දන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ චත්තමානවක තථාගතයන් වහන්සේ ගැන පැහැදුනොත් මේ චත්තමානවක ඔහුට පුළුවන් ඒ පිනෙන් සුගතිය උපද්දන්න. සුගතියේ උපදින්න ඔහුට හැකියාවක් තියෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ චත්තමානවකට වදාරනවා චත්ත ඔබ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවද කිව්වා. චත්තමානව කියනවා අනේ ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ උත්තමයෙක්ද කියලා මම දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ අපගේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බලන මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ ගැන මේ චත්තමානවකට හිත පහදින්න භාග්‍යතුන් වහන්සේ ලස්සන ගාථාවකින් උන්වහන්සේ ගැන චත්තමානවකට දේශනා කරනවා. යෝ වද තම් පවරෝ මනුජේසු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කතා කරන මිනිසුන්ට උත්තම වූ උත්තමයා වන්නේ මේ කතා කරන මිනිසුන්ට උතුම්ම වූ උත්තමයා වන්නේ බුදුරජාණන් වහන්සේ. කොයිතරම් සත්‍යයක්ද බලන්න. මේ දේමිනිස් ප්‍රජාව අතර අග්‍රේස්වර උත්තමයා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දේ මිනිසුන්ට චතුරාර්ය සත්‍ය කියා දෙන්නේ. ලෝකේ සත්‍ය කුමක්ද කියලා කියා දෙන්නේ. ලෝකේ කුසල් අකුසල් කියා දෙන්නේ. පිනපව කියා දෙන්නේ. යහපත අයහපත කියා දෙන්නේ. මෙලොව පරලොව කුමක්ද කියලා කියා දෙන්නේ කවුද? බුදු කෙනෙක් පහළ වෙලා. එතකොට ඒ උත්තමයා තමයි මේ කතා කරන මිනිසුන් අතර උත්තම වූ උත්තමයා. මේ කතා කරන මිනිසුන්ට උත්තම වූ අග්‍රගණ්‍ය උත්තමයා කවුද? බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ තමයි ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ. ශාක්‍යයන්ගේ මුනිවරයා කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ උත්තමයා ඉපදුනේ ශාක්‍ය කුලේ. ශාක්‍ය උතුම් කුලේ ඉපදුනේ. ශාක්‍ය වංශයට අයත් ඒ බුදුරජාණන් වහන්සේ උතුම් වූ ශාක්‍ය කුලේ ඉපදුනේ. ශාක්‍යයන්ගේ එකම මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. භගවා කතකිච්චෝ. ඒ භාග්‍යතුන් වහන්සේ භගවත්. සියලු ගුණ දරා ගැනීමට සියලු සම්බුදු ගුණ දරා ගැනීමට ඒකාන්තම භාග්‍යවන්තයි කියලා මේ චත්තමානවකට කියා දෙනවා. කතකිච්චෝ. ඒ භාග්‍යතුන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු කිස නිම කරලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය කුමක්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකෙට කියා දෙන්න. බුද්ධ ශාසනය මනාවකට පිහිටවන්නයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය. එතකොට මේ සම්බුදු කිස සම්බුදු කෘත්‍යය අවසන් කරලායි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. කෝටි ප්‍රකෝටි ගානකට පිහිට ලබා දුන්නා. කෝටි ප්‍රකෝටි ගණන් කළ නොහැකි පිරිසක් පින්වත්නි සංසාර දුකින් එතර වුණා. ගණනය කළ නොහැකි පිරිසක් හතර අපායන් නිදහස් වුණා. ගණනය කළ නොහැකි පිරිසක් පිරිනුවම් පෑවා. ගණනය කළ නොහැකි පිරිසක් මේ ධර්මයේ හැසිරීලා සුගතිය ඉපදුණා. එතකොට උන්වහන්සේගේ බුද්ධ කෘත්‍යය බලන්න මොන විදිහට උන්වහන්සේ ආශ්චර්ය ආකාරයට කළා තියෙනවද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස බිහි කරා. සැබෑ පිහිට ලබා දුන්නා. කොයිතරම් ආශ්චර්යද? ඒතුළු මේ කාරණේ චත්තමානවකට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. දැන් චත්තමානවකට පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා. අනේ බුදු කෙනෙක් කියන්නේ මේ වගේ උත්තමයෙක්. දැන් කලින් චත්තමානවක දන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කියා දෙනකොට අර චත්තමානවකට හිතේ පැහැදීමක් ඇති වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙනම් මේ වගේ අසිරිමත් උත්තමයෙක් නේ කියලා අර භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ ආරම්භය හිතේ පැහැදීමක් ඇති වෙනවා. පාරගතු බල විරිය සමංගී. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ සසරෙන් එතරට වැඩලයි ඉන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ සසරෙන් එතරට වැඩලා සංසාරයෙන් නිදහස් වෙලයි බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරන්නේ. සංසාරයෙන් එතර වෙලා සසරෙන් එතර කරන ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ දෙවි මිනිස් ප්‍රජාවට දේශනා කරනවා. බලන්න උන්වහන්සේ මහා බලවෙරයෙන් යුක්තයි, මහා වීරියවන්තයෙන් යුක්තයි. උන්වහන්සේ තරම් වීරියවන්ත උත්තමයෙක් මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකේ වෙන කොහෙවත් නැහැ. උන්වහන්සේ මහා බල සම්පන්නයි. දස තථාගත බලයන්ගෙන් යුක්තයි. විශාරද ඥානයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ තරම් බල සම්පන්න උත්තමයෙක් තුන් ලෝකේ කොහෙවත් නැහැ. දැන් මේ විදිහට චත්තමානුවකට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ කවුදයි කියලා කියා දෙනවා. එතකොට මෙහෙම කියා දෙනවා බුදුරජාණන් වහන්සේ තං සුඛ තං සරණත්තමුපේමි. ඒ සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ මම සාදරයෙන් සරණ යනවා කියලා හිතන්න කියනවා චත්තමානවකට. ඒ බුදුරජාණන් වහන්සේ මම ආදරයෙන් සරණ යනවා කියලා චත්තමානවකට ඉගැන්නුවා. ඒ බුදුරජාණන් වහන්සේ ඔබ සරණ යන්න. ඒ අසිරිමත් ගුණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේව ඔබ සරණ යන්න කියලා මේ චත්තමානවකට ඉගැන්නුවා. ඒ තථාගතයන් වහන්සේව ඔබ සරණ යන්න. දැන් චත්තමානවකට හරි සතුටුයි. හරි සතුටින් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අසිරිමත් ධර්මයේ ගැන චත්තමානවකට කියා දෙනවා. රාග විරාග මනේජම සෝකං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ ස්වභාවය තමයි රාග කිසිවක් නැත. දැන් බලන්න මේ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට රාගේ ප්‍රහාණය වෙලා යනවා. රාගේ ප්‍රහාණය වෙලා යනවා. ද්වේෂේ ප්‍රහාණය වෙලා යනවා. මෝහේ ප්‍රහාණය වෙලා යනවා. රාග දේශ මෝහ දුරු කරන ධර්මයක් එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරේ. ඒ වගේම ශෝක කෙලෙස් නැහැ. මේ ධර්මයේ පුරුදු කරන කෙනාට ශෝක කෙලෙස් සියල්ල ප්‍රහාණය වෙලා යනවා. මේ ධර්මයේ අවබෝධ කරගත්ත මුනිවරුගේ ජීවිතයේ ශෝක කෙලෙස් උන්වහන්සේලාගේ ජීවිතයට සම්බන්ධ නැහැ. උන්වහන්සේලා ශෝක කෙලෙස් වලින් නිදහස් වෙලයි වැඩ සිටියේ මේ ධර්මයේ තුලින්. එහෙනම් මේ ධර්මයේ තියෙන අසිරිමත් භාවය බලන්න මේ ධර්මයේ පුරුදු කරන කෙනාගේ ජීවිතේ රාග දේශ මොහ ප්‍රහාණය වෙලා යනවා. මේ අසිරිමත් ධර්මයේ තුල රාගේ නැහැ. හරි ආශ්චර්යයි. ශෝක කෙලෙස් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධම්මම සංකත මප්පටිකෝලං.
බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන භාග්‍යතුන් වහන්සේ කියා දෙනවා පිළිකුල් භාවයක් නැහැ. මේ ධර්මයේ තුල කිසිම පිළිකුලක් නැහැ. ඒ පිළිකුල් සහගත සිතිවිලි සියල්ල ප්‍රහාණය වෙලා යනවා. ප්‍රණීතම දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මේ ධර්මයේ අවබෝධ වෙන්න එයාට ප්‍රණීත වූ දහම් රසයක්මයි දැනෙන්නේ. ලෝකයේ තියෙන ප්‍රණීතම රසය කුමක්ද? දහම් රසයයි. ලෝකයේ තියෙන ප්‍රණීතම රසය දහම් රසයයි. එහෙනම් මේ ධර්මයේ තුල පිළිකුල් භාවයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රණීත භාවයක්මයි ඇති වෙන්නේ. අසංකතයි සදහම්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ අමා මහ නිවන අසංකතයි. අසංකත ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. කොයිතරම් ආශ්චර්යද බලන්න. කොයිතරම් ආශ්චර්යද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මధుරමි මං පගුණං සුවිභත්තං. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. මනවින් වදාරන දෙයක්. ඒ ධර්මයේ ආදී කල්යාණං මුල පිරිසිදුයි. මජ්ජේ කල්යාණං මැද පිරිසිදුයි. පරියෝසాన කල්යාණං අවසානයත් පිරිසිදුයි. සාත්තං පැහැදිලි අර්ථ වලින් යුක්තයි. සබ්යංජනං ඒ වගේම පැහැදිලි වචන වලින් යුක්තයි. කේවල පරිපූර්ණං මුලිමුනින්ම පරිපූර්ණයි. පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. මුලිමුනින්ම පාරිසුද්ධ වූ නිවන් මගයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මනවින් වදාරන ධර්මයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මනාකොට දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ. බලන්න හොඳින් ප්‍රගුණ වන දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. මනවින් ප්‍රගුණ වෙන දෙයක්. මනවින් දුක් ක්ෂය වෙන ධර්මයක්. මනවින් ප්‍රගුණ වෙන දෙයක් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරේ. මේ ධර්මයේ පුරුදු කරන්න රාග දේශ මොහ දුරු වෙලා යනවා. මනවින් ප්‍රගුණ කරන ධර්මයක්, ප්‍රගුණ වෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට මේ කාරණේ අහනකොට චත්ත මානවකට පුදුමාකාර සතුටුයි. අනේ මේ වගේ අසිරිමත් ධර්මයක් නේ බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරේ කියලා ධර්මයේ ගැන චත්ත මානවකට හිතේ පැහැදීමක් ඇති වුණා. ඊළඟට අපගේ බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්ය වූ සංඝරත්නය ගැන, සංඝරත්නය කියන්නේ කුමන පිරිසක්ද කියලා චත්ත මානවකට කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත්තච දින්න මහප්ඵලමාහෝ. බලන්න යමෙකුට පිදුවොත් මහඵල ලැබ දෙන. බලන්න මහත්ඵල විපාක ලබා දෙන යම් දානයක් පූජා කරාදී උත්තමයන් වහන්සේලාට ඒක හේතුවෙන් මහත්ඵල විපාක ලබා දෙනවා. මහත්ඵල විපාක ලැබෙනවා. ඒ සංඝරත්නයේ උදෙසා චූටි දෙයක් පූජා කරත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බලන්න චතුසු සුචීසු පුරිස යුගීසු. බලන්න සදහම් තුල සිටි බුදු සව් සැමදෙන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නයේ ධර්මයේ තුල මනාකොට පිහිටලයි ඉන්නේ. ඒ භාගතුන් වහන්සේගේ සංඝරත්නයේ ධර්මයේ තුලමයි වාසය කරන්නේ. ධර්මයෙන් නිර්මිත උත්තම පිරිසක්. ධර්මයෙන් නිර්මිත උත්තම පිරිසක්. ඒ සංඝරත්නයේ තුල රහතන් වහන්සේලා වැඩ සිටියා. ඒ වගේම අවශේෂ මගපල්ලාභී උත්තමයන් වහන්සේලා. බලන්න කොයිතරම් අසිරිමත් උත්තම පිරිසක්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා උතුම් පුරුෂයින් යුගල 4 දෙන. බලන්න එතකොට යුගල වශයෙන් ගත්තොත් 4 දෙනෙක්ගෙන් යුක්තයි. යුගල 4කින් යුක්තයි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ. ඒ වගේම බලන්න භාගතුන් වහන්සේ වදාළේ අට්ඨච පුද්ගල ධම්ම දසාතේ. පුද්ගලයන් වශයෙන් වෙන්වෙන් ගත්තොත් ඒ ශ්‍රාවක මහා සංඝරත්නය තුල පුද්ගලයන් වශයෙන් උත්තමයන් වහන්සේලා 8 දෙනෙක් වැඩ ඉන්නවා. 8 දෙනෙක් වැඩ ඉන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සංගමි මන්සරණත්තමුපේමි චත්ත. මේ උත්තම ශ්‍රාවක සංඝරත්නයේ මම ආදරෙන් සරණ යනවා කියලා ඔබ සරණ යන්න කිව්වා.
චත්තමානවකට ඉගැන්නුවා ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන ආකාරය. මේ විදිහට උතුම් තිසරණය එකින් එක චත්තමානවකට කියා දෙනකොට චත්තමානවකට පුදුමාකාර සතුටුයි. අනේ මං කොයිතරම් වාසනාවන්තද, අනේ මං කොයිතරම් වාසනාවන්තද මේ පාසලට යන අතරතුරේදී ගුරුතුමාට ගුරු පඬුරු ඇරගෙන යන අතරතුරේදී අනේ තුන් ලෝකයේ අගරජු බුදු කෙනෙක්නි මට හම්බුනේ. අනේ උත්තමයා ගැන මට දැනගන්න ලැබුණානේ. දැන් ඔන්න හිතේ පැහැදීමක් ඇති වෙනවා. කවුරු අරඹයාද? තුන් ලෝකයේම අසහාය වූ මුනීන්ද්‍රයන් වහන්සේ අරඹයා. ඊළඟට ඒ තුන් ලෝකයේ අගරජු මුනීන්ද්‍රයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අරඹයා චත්තමානවකට හිතේ පැහැදීමක් ඇති වෙනවා. ඒ වගේමයි තුන් ලෝකයේ අගරජු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්ම නිර්මිත වූ ධර්මයෙන් බිහි වෙච්ච ශ්‍රාවක සංඝරත්නය ගැන චත්තමානවකට හිතේ පැහැදීමක් ඇති වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමානවකට මනාකොට සීලය ගැන කියා දුන්නා. පංච සීලයේ මනාකොට සරණ යන්න ඉගැන්වුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා චත්ත ඔබ දිවි තිබෙන තුරාවට සතුන් මැරීමෙන් වැළකී වාසය කරන්න. ඔබ දිවි තිබෙන තුරාවටම සොරකමෙන් වැළකී වාසය කරන්න. ඔබ දිවි තිබෙන තුරාවටම වැරදිකාම සේවනයෙන් වැළකී වාසය කරන්න. ඒ වගේම දිවි තිබෙන තුරාවටම බොරුවෙන් වැළකී වාසය කරන්න. දිවි තිබෙන තුරාවටම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ චත්තමානවකට සීලය ඉගැන්වුවා. දැන් හරි සතුටුයි මේ චත්තමානවකට සීලය ගැනත් දැනගත්තා. සීලයත් සමාදන් වුණා. බලන්න පින්වත්නි, කෙනෙක්ගේ ජීවිතයට ලබන්න පුළුවන් උත්තම දේ මෙයයි. මීට වඩා අග්‍ර දෙයක් කෙනෙක්ගේ ජීවිතේට මුණ ගැහෙනවද? මීට වඩා අග්‍ර දෙයක් මුණ ගැහෙන්නේ නැහැ. මේ තමයි අග්‍රම දේ. කෙනෙක්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අරඹයා හිතේ පැහැදීමක් ඇති වෙන්න පුළුවන් නම් ඒ අග්‍රම දේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අරඹයා හිතේ පැහැදීමක් ඇති වෙන්න පුළුවන් නම් ඒක තමයි අග්‍රම දේ, අග්‍රම ලැබීම. ඒ සංඝරත්නයේ අරඹයා හිතේ පැහැදීමක් ඇති වෙනවා නම් ඒක තමයි අග්‍රම ලැබීම. දැන් මේ චත්තමානවකට සුළු වේලාවකදී තුන් ලෝකයේ අග්‍රතම වූ තිසරණේ ගැන දැනගන්න ලැබුණා. දැන් හරි සතුටින් මේ චත්තමානවක ඒ ගාථා ටික මෙයා මේ කැලේ මැදින් එද්දී සජ්ජායනා කරමින් එනවා. මතක් කරමින් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මතක් කරමින් හරි සතුටින් එනවා. දැන් හිතේ හරි සතුට ඇති වෙලා මෙයාට. කාගෙනද? බුදුරජාණන් වහන්සේ අරඹයා පැහැදීම ඇති වෙලා, ධර්මයේ අරඹයා පැහැදීම ඇති වෙලා, සංඝරත්නයේ අරඹයා පැහැදීම ඇති වෙලා, දැන් සීලෙකුත් සමාදන් වෙලා හරි සතුටින් දැන් මේ ලැබිච්ච ලාභය ගැන හිතා මේ චත්තමානවක එනවා. පොඩි දුරයි යන්න පුළුවන් උනේ පින්වත්නි. අර හොරු කල්ලිය මේ චත්තමානවක අල්ලගත්තා. අල්ලගෙන මුදල් පසුම්බිය ගත්තා. පොළු වලින් පහර දුන්නා. හරි පුදුමයි කියන්නේ බලන්න. ඒ පොළු පහරවල් ඔළුවට වදිනකොටත් මේ චත්තමානවක හිතේ තරහක් හටගත්තේ නැහැ. තරහකට ඉඩ දුන්නේ නැහැ චත්තමානවක. ඒ පොළු පහරවල් වදිනකොටත් හිතුවේ තමා සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැනයි හිත හිතා හිටියේ. ඒ ශ්‍රාවක සංඝරත්නය ගැනයි හිත හිතා හිටියේ. තමා සමාදන් වූ සීලය ගැනයි හිත හිතා හිටියේ. දැන් බලන්න පොඩි වෙලාවකදී මේ උතුම් ලාභය ලැබුණේ. චූටි වෙලාවකටයි බලන්න මේ ලාභය ලැබුණේ. එහෙම පහන් සිතින් මරණයටපත් වුණා. බලන්න මේ පැහැදීම අපත ගියේ නැහැ. ඒ පැහැදීම විසින්, ඒ පැහැදීමෙන් ඇතිවෙච්ච පුණ්‍ය මහිමේ විසින් එයා ඉපද්දුවා දෙවියන් අතර. බලන්න මොන්න තරම් අග්‍රගන්නේ දෙයක්ද එහෙනම් මේ තෙරුවන් කියලා කියන්නේ. එතකොට පින්වත්නි, අපි දැන් එක එක්කෙනාට මේ ලෝකේ පහදිනවා. සාමාන්‍ය නළු නිලියන්ට පහදිනවා, ගායක ගායිකාවන්ට පහදිනවා, ඒ වගේම ක්‍රීඩකයන්ට පහදිනවා. එතකොට මේ අය ගැන අපි හිතා යන අතරේ මේ සාමාන්‍ය ලෝකේ
කෙලෙස් සහිත අය ගැන හිතේතා යන අතරේ අපිට මේ වගේ දෙයකට මුහුණ දෙන්න වුණොත් ඒ අය ගැන අපේ හිතේ පැහැදීමක් ඇති වෙලා මරණයටපත් වුණා කියලා අපිට ඒකෙන් යහපතක් ඇති වෙන්නේ නැහැ. ඇයි කෙලෙස් සහිත මේ සසරේ යන පිරිස් ගැන අපි පැහැදුනා කියලා ඒ හේතුවෙන් අපේට පිනක් රැස් වෙන්නෙත් නැහැ. ඒ හේතුවෙන් පින්වත්නි සුගතිය උපදින්නෙත් නැහැ. හැබැයි බලන්න මේ තුන් ලෝකෙම ජයගත්ත තුන් ලෝකෙන් එතර වුණ තුන් ලෝකයේ අසහාය වූ මුනීන්ද්‍රයන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ උත්තමයා ගැන හිතේ පැහැදීමක් ඇති වුණොත් ඒ උත්තමයා ගැන හිතේ අග්‍ර පැහැදීමක් ඇති වුණොත් එන්නේ පැහැදීමෙන් හටගත්ත පිනට පුළුවන් එයා සුගතිය උපදින්න. සුගතිය උපදින්න. ඒ උත්තමයන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සසරින් මුදවාලන්න දේශනා කරපු ධර්මයේ ගැන හිතේ යම් පැහැදීමක් ඇති වුණොත් ඒ උපදින පිනට පුළුවන් පින්වත්නි දෙවියන් අතර උපදින්න. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් නිර්මිත වූ ධර්මයෙන් උපන්න මගපල්ලාභී සංඝරත්නය ගැන හිතේ පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීමෙන් ඇතිවෙන පුණ්‍ය මහිමයට පුළුවන් දෙවියන් අතර උපදින්න. වෙන දෙයකට කරන්න බෑ ඒක. දැන් බලන්න මේ තිසරණය බලන්න මේ තිසරණයේ තියෙන අනුසස් බලන්න මේ පැහැදුණු සිතක තියෙන අනුසස් බලන්න දෙවියන් අතර ඉපදුනා චත්තමානවක දිව්‍ය පුත්‍රයා මෙයා පසු කාලීන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. මුණ ගැහෙන්න ඇවිල්ලා වන්දනා කරා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කරා සෝවාන් වෙන්න වාසනාව උදා වුණා. මාර්ගඵල ලබන්න චත්තමානවක දිව්‍ය පුත්‍රයාට වාසනාව උදා වුණා. ඒ සියල්ල ලබා දුන්නේ කුමක් නිසාද? අසිරිමත් තිසරණේ නිසායි. ඒකනි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. කෙනෙක් හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ සරණ යයිද? හිත පහදවාගෙන ධර්මයේ සරණ යයිද? හිත පහදවාගෙන සංඝ රත්නයේ සරණ යයිද? භාග්‍යතුන් වහන්සේ වදාලා ඒතං කෝ සරණං කේමං මෙයයි නිර්භය සරණ. ඒතං සරණ මුත්තමං මෙයයි උතුම්ම සරණ. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ සරණට කෙනෙක් පැමිණුණොත් පින්වත්නි සියලු දුකින් එයා නිදහස් වෙලා යයි. බලන්න ආශ්චර්යය. බලන්න පින්වත්නි මේ තිසරණේ අනුසස් බලන්න පැහැදුණු සිතක ආනිසංස බලන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නයේ ගැන. ඒ නිසා අපි මේවා හිත හිතා පින්වත්නි අපි පහදින්න ඕනේ තිසරණේ ගැනමයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කයං විරාගං අමතං පනීතං. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොන වගේ දෙයක්ද? කෙලෙස් නසන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කෙලෙස් නසන ධර්මයක්. කෙලෙස් වර්ධනය වෙන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ රාග දේශ මෝහ නසන ධර්මයක් දේශනා කරේ. මේ ධර්මයේ අමා මහ නිවනින් යුක්තයි. මේ ධර්මයේ පුරුදු කරන කෙනා පින්වත්නි අමා මහ නිවන කරාම රැගෙන යනවා. මේ ධර්මයේ ප්‍රතිඵල තමයි අමා මහ නිවන ලබා දෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භාගතුන් වහන්සේ වදාළේ යදජ්ජ ගාසක්්‍ය මුනි සමාහිතෝ. මේ උතුම් වූ අසිරිමත් ධර්මයේ අපගේ බුදුරජාණන් වහන්සේ සමාහිත සිත් ඇති භාග්‍යතුන් වහන්සේ මේ යම් දහමක් අවබෝධ කරාද නතේන ධම්මේන සමත්තිකින්චි. ඒ ධර්මයට සම කරන්න පුළුවන් කිසි දෙයක් ලෝකේ නැහැ. ඒ ධර්මයට සම කළ හැකි දෙයක් ලෝකේ වෙන කොහෙවත්ම නැහැ. ඒ ධර්මයට සම කරන්න පුළුවන් දෙයක් තුන් ලෝකේ කොහෙවත්ම නැහැ. ඉදම්පි ධම්මේ රතනම් පණීතං. මේ ධර්මයේ තුල තියෙන උතුම්ම මාණික්කයක්. තුන් ලෝකේ වෙන කිසිම දෙයකට සම නොවන වෙන කිසිම ධර්මයකට සම නොවන අසම සම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ ධර්මයේ ගැන හිතේ පැහැදීමක් ඇති වුණොත් මේ ධර්මයේ යම් කිසි කෙනෙක් සරණ ගියොත් ඒකාන්තයෙන්ම එයාගේ ජීවිතයට ලැබෙන විපාකය
මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ පින්වත්නි. ඉතින් ඒ නිසා මේ ධර්මය අපි හොඳට සරණ යන්න ඕනේ. හොඳට මේ ධර්මයේ සරණ යන්න ඕනේ. භාගතුන් වහන්සේ බලන්න සංඝ රත්නය ගැන දේශනා කරේ. "ඒ පුග්ගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ." භාගතුන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෝ 8 දිනක් වැඩ ඉන්නවා මේ සංඝ රත්නයේ තුල. හොඳ අය පසසන බලන්න, හොඳ අය පසසන, යහපත් අය පසසන උතුම් පුද්ගලයෝ 8 දිනක් වැඩ ඉන්නවා. 4 දිනක මේ උතුමන් යුගල විලසගෙන, මේ උතුම් රතන සූත්‍රයේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයේ 4 දිනක මේ උතුමන් යුගල විලසගෙන, යුගල වශයෙන් ගත්තොත් එතකොට 4 දිනක් ඉන්නවා. 4 දිනක් ඉන්නවා. භාගතුන් වහන්සේ වදාලා තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා. භාගතුන් වහන්සේ වදාලා මේ අය බුදු සව්වෝ වෙති දනට සුදුසු වන බලන්න උතුම් වූ දන්පැන් පිළිගන්න උත්තම පිරිස වන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක මහා සංඝ රත්නයයි. බලන්න ඒතේසු දෙන්නානි මහප්පලානි මහත් ඵලයේ ලැබදී මෙතුමන්ට පුදන දන. ඒ උත්තමයන් වහන්සේලාට පූජා කරන දානී විපාකේ මහත් ඵලයි. ලෝකේ අනුත්තර පින්කෙත කවුද? ශ්‍රාවක මහා සංඝ රත්නයයි. ඒ අනුත්තර පින්කෙත ආරම්භය අපි යමක් පූජා කරයිද මහත්ඵල විපාකේ කාන්තින්ම ලැබෙනවාමයි. ඉදම්පි සංඝේ රතනම් පනීතං. බලන්න මේ බුදු බලන්න භාගතුන් වහන්සේ වදාලා මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මණිකකි. බලන්න මේ සංඝ රත්නේ උතුම්ම මාණික්ක රත්නයක්. එහෙනම් මේ තුන් ලෝකේම පින්වත්නි පිරිස් අතරින් අග්‍රම වන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයයි. ඒ පිරිසට සම කරන්න පුළුවන් පිරිසක් තුන් ලෝකයේ කොහෙවත් නැහැ. යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. මහන්නේ යම්තාක් මේ ලෝකයේ පිරිස් ඉඳීද, සමූහයන් ඉඳීද, කණ්ඩායම් ඉඳීද, ඒ සියල්ල අතර අග්‍රවන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නයයි. "යේ භික්ඛවේ සංඝේ පසන්නා." ඒ සංඝ රත්නය ගැන හිතේ පැහැදීමක් ඇති වුණාද අග්ගේතී පසන්නා. ඒ පැහැදීම වනාහි අග්‍ර දෙයක්. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර වූ සංඝ රත්නය ගැන පැහැදුනාද විපාකයත් ඒ කාන්තිම අග්‍රයි. එහෙනම් අපිට මේවා අහද්දි කොයි තරම් පින්වත්නි සතුටක් ඇති වෙන්න ඕනිද? පුදුමාකාර පැහැදීමක් අපේ හිතේ ඇති වෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ ආරම්භය, ශ්‍රී සද්ධර්මයේ ආරම්භය, ශ්‍රාවක මහා සංඝ රත්නයේ ආරම්භය හිතේ අපිට අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්න ඕනි. ඒ පැහැදීමට පුළුවන් අපේ ජීවිතේට උදාාර යහපතක් ළඟා කරලා දෙන්න. සවැත් නුවර හිටියා පින්වත්නි මට්ට කුණ්ඩලී කියන බ්‍රහ්මණ තරුණ පුතෙක්. එතකොට මේ මට්ට කුණ්ඩලීගේ තාත්තගේ නම තමයි අදින්න පුබ්බක. මේ අදින්න පුබ්බක ගොඩාක් ලෝභ කෙනෙක්. ගොඩාක් මසුරු කෙනෙක්. එයා ධනෙ වේදම් කරන්න කැමති නෑ. එයා දන් දෙන්න කැමති නෑ. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවල් සපුරා ගන්නවත් එයා වේදම් කරන්න කැමති නෑ. වේදම් කරන්න කැමති නෑ. තමාගේ එකම පුතා වෙන්න මට්ට කුණ්ඩලීටවත් මට්ට කුණ්ඩලීට අවශ්‍ය දේවල්වත් අරන් දෙන්නේ නෑ. එතකොට මේ වගේ මසුරු අය පින්වත්නි ලෝකේ ඉන්නවා. දැන් ඔහොම ඉන්නකොට මේ මට්ට කුණ්ඩලී මේ අසනීප වුණා. හදිසියේ අසනීප වුණා. දැන් අදින්න පුබ්බක තමන්ගේ පියා ලෝභයිනේ, දැඩි ලෝභයි. දැන් එතකොට මට්ට කුණ්ඩලීව සුවපත් කරන්න කිසිම වියදමක් අදින්න පුබ්බක කරන්නේ නැහැ. වෛද්‍යවරුන්ට පෙන්නන්නේ නැහැ. බෙහෙත් හේතක් අරන් දෙන්නේ. දැන් අර මට්ට කුණ්ඩලී ඇඳේ හාන්සි වෙලා දුකසී වාසය කරනවා. තමාගේ පියා තමාට උදව් කරන්නේ අසනීපෙන් හොඳ වෙන්න. මේ අදින්න පුබ්බක මොකද කරේ? අදින්න පුබ්බක දැනගත්තා දැන් මට්ට කුණ්ඩලී වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳක තියලා මේ
මට්ට කුණ්ඩලී ගේ පිටිපස්සට වෙන්න නිවසේ පිටිපස්සට වෙන්න එළියෙන් මේ මට්ට කුණ්ඩලීගේ ඇඳ තිබ්බා. එතකොට මෙයා මෙහෙම තිබ්බේ ඇයි? දැන් මිනිස්සු එනවා මට්ට කුණ්ඩලී බලන්න. බලන්න එනකොට දැන් ගේ ඇතුලේ හිටියොත් මට්ට කුණ්ඩලී දැන් අදින්න පුබ්බගේ ධනේ මිනිස්සු දකිනවා. එතකොට දැන් මෙයාට අදහසක් ඇති වෙනවා මිනිස්සු ධනේ ඉල්ලුවොත් මට ධනේ දෙන්න වෙනවා. ඒ නිසා අර අහිංසක ළමයා එළියෙන් තිබ්බා. එතකොට දැන් එයා එළියේ ඇඳක තියලා ඉන්නවා. එතකොට බලන්න දැන් මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කාත් කවුරුවක් නෑ දැන් මෙයාට සලකන්න. තමාගේ දැන් මේ අදින්න පුබ්බක පියා බෙහෙත් හේතක් අරගෙන දෙන්නේ අසරණ වෙලා ඇඳේ නිදාගෙන ඉන්නවා. තුන් ලෝකේ අසහාය මුනීන්ද්‍රයන් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බැලුවා. බලනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට පෙනී ගියා මට්ට කුණ්ඩලී. මට්ට කුණ්ඩලී මරණාසන්න වෙන්න දැන් මරණාසන්න මොහොතේ ඉන්නේ. කිසිම පිනක් රැස් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ මට්ට කුණ්ඩලීට දෙවියන් අතර උපදින්න පිනක් රැස් කරගන්න උපකාර කරන්න ඕනි කියන මහා කරුණාවෙන් මට්ට කුණ්ඩලීගේ නිවස ඉස්සරහා උන්වහන්සේ වැඩ ඉන්නවා දැන්. මට්ට කුණ්ඩලී බුදුරජාණන් වහන්සේව දැක්කේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ආලෝක ධාරාවක් විහිදුවුවා මට්ට කුණ්ඩලී ඉන්න දිශාවට. මට්ට කුණ්ඩලී එකපාරම හිමීට අර මට්ට කුණ්ඩලී අර ආලෝකේ කුමක්ද කියලා බැලුවා. කුමක්ද කියලා බලනකොට ආලෝකයේ තුලින් මෙයා දැක්කේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැක්කේ. දැන් එතකොට මේ මට්ට කුණ්ඩලී බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා ගුණ වශයෙන් දන්නේ. ඒ වගේම මොන වගේ ධර්මයක් උන්වහන්සේ දේශනා කරේ කියලා දන්නේ. මොන වගේ සංඝ පිරිසක් තේ උත්තමයන් වහන්සේ ඉන්නේ කියලා මට්ට කුණ්ඩලී දන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැන් මට්ට කුණ්ඩලී බලන්න ඇවිල්ලා. අර ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ එතකොට මෙයාට සතුටක් ඇති වුණා. අනේ මාගේ එකම පියාවත් මාව බලන්න ආවේ නැහැ. මට සලකන්න ආවේ නැහැ. අනේ බුදුරජාණන් වහන්සේ මාව බලන්න ඇවිල්ලා. මට උපකාර කරන්න ඇවිල්ලා. දැන් මට තනියක් තේරෙන්නේ නැහැ. මට උපකාර කරන්න කෙනෙක් ඉන්නවා කියලා සතුටක් ඇති වුණා. කාරණාවද බුදුරජාණන් වහන්සේ ආරම්භය. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ නවාරහදී ගුණයන් ආරම්භය උන්වහන්සේ අරහන් වෙනසේක සම්මා සම්බුද්ධ වෙනසේක ආදී වශයෙන් ආශ්චර්ය ගුණයන් ආරම්භය පැහැදීමක් ඇති කරගන්න මට්ට කුණ්ඩලීට හැකියාවක් නැහැ. ඒ ගුණයන් ආරම්භය පැහැදීමක් ඇති කරගන්න මට්ට කුණ්ඩලීට මේ හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඒ තථාගතයන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණයෙන් බබලන සෝභමාන වූ අසිරිමත් වූ බුද්ධ කාය දිහා බලලා හිතේ පැහැදීමක් ඇති කරගන්න මෙයාට පුළුවන්. භාගතුන් වහන්සේ ගැන. එතකොට දැන් මේ විදිහට සතුටක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ ගැන යම් පැහැදීමක් ඇති වුණා. සුළු වෙලාවයි ගියේ පින්වත්නි මේ මට්ට කුණ්ඩලී මරණයටපත් වුණා. නිදා පිබිදියා වගේ තවුතිසා දිව්‍යයන් අතර ඉපදුනා දිව්‍ය පුත්‍රයෙක්. බලන්න පින්වත්නි මේ ආශ්චර්යය. බලන්න මේ සුළු වෙලාවක් මේ චූටි වෙලාවක් බුදුරජාණන් වහන්සේ දිහා බලලා ඒ භාග්‍යතුන් වහන්සේ ගැන සතුටක් ඇති කරගත්තා. ඒ බලන්න ඒ චූටි පැහැදීමට දෙවියන් අතර ඉපදීමේ භාග්‍යයක් උදා වුණා මට්ට කුණ්ඩලීට. දැන් ඔබට තේරෙනවා නේද පින්වත්නි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ගුණ වශයෙන් හඳුනගෙන තථාගතයන් වහන්සේ සරණ ගියා නම් අපිට කොයි තරම් අපිට අග්‍ර විපාක ලැබෙයිද? අග්‍ර විපාක ලැබෙයිද? ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගැන හිතන වාරයක් පාසා ඒ ගුණ මෙනෙහි කරන වාරයක් පාසා
පින් ගඟුලක් අපේ ජීවිතයට ගලනවනේ. පින් ගඟුලක්. දැන් භාග්‍යතුන් වහන්සේගේ බාහිර රූපෙට, ඒ සෝභමාන බාහිර රූපෙට, බබලන රූපයට පැහැදිලා මේ වගේ විපාකයක් ලැබෙනවා නම් බලන්න. ඒ වගේම මේ මට්ට කුණ්ඩලී හිතුණානේ මේ බුදුරජාණන් වහන්සේ කාරුණිකයි. ඒ නිසයි උන්වහන්සේ මාව බලන්න ආවේ කියලා හිතේ පැහැදීමක් ඇති වුණා. ඒ කරුණාව ගැන පැහැදීමක් ඇති වුණා. ඒතර බලන්න මේ ඔක්කොම කරුණු කාරණා එකතු වෙලයි මේ මට්ට කුණ්ඩලීට දෙවියන් අතර ඉපදීමේ වාසනාව උදා වුණේ. වාසනාව උදා වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් පහන් සිතින් බුදුරජාණන් වහන්සේ සරණ යයිද පින් ගඟුලක් එයාගේ ජීවිතයට රැස් වෙනවා. පහන් සිතින් ධර්මයේ සරණ යයිද පින් ගඟුලක් එයාගේ ජීවිතයට රැස් වෙනවා. පහන් සිතින් සංඝ රත්නයේ සරණ යයිද පින් ගඟුලක් එයාගේ ජීවිතයට රැස් වෙනවා. නොනවත්වා රැස් වෙනවා පින් ගඟුලක්. එහෙනම් බලන්න පින් උනන උල්පත කුමක්ද? අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යාමනේ. අවබෝධයෙන් ශ්‍රී සද්ධර්මයේ සරණ යාමනේ. අවබෝධයෙන් සංඝ රත්නයේ සරණ යාමනේ පින් උපදින පින් ගඟුල වන්නේ. පින් ගඟුල වන්නේ. ඒ නිසා ඔබ අප සියලු දෙනාට යම් අවස්ථාවක් උදා වුණා මේ ජීවිතේ පින්වත්නි කල්යාණ මිත්‍රයන් පහළ වෙලා මේ ධර්මයේ ඉස්මතු කරපු නිසා ඔබ අප සියලු දෙනාට දැන් උදාාර අවස්ථාවක් උදා වෙලා තියෙනවා පහන් සිතින් ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ගුණ දැනගෙන ඒ ධර්මයේ සරණ යන්න. ගුණ දැනගෙන ශ්‍රාවක මහා සංඝ රත්නයේ සරණ යන්න. අපිට අවස්ථා උදා වෙලා තියෙනවා. ඒ නිසා සෑම මොහොතකම පින්වත්නි ඒ විවේකයක් ලැබපු සෑම මොහොතකම කල්පනා කරන්න අපගේ බුදුරජාණන් වහන්සේ ගැන, ඒ ශ්‍රී සද්ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන. එතකොට අපේ ජීවිතේ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒ තුලින් පින්වත්නි අපිව ධර්මයේ කරාම රැගෙන යනවා. ඒ තුලින් පින්වත්නි දෙවියන් අතර ඉපදීමේ මාර්ගය විවෘත වෙනවා. ධර්ම අවබෝධ කර ගැනීමේ මාර්ගය විවෘත වෙනවා අප සියලු දෙනාට. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් වෙලාවක තථාගතයන් වහන්සේ ගැන සිහි කරයිද කෙනෙක් ඒ වෙලාවේ න රාග පරියුට්ඨිතං චිත්තං හෝති. රාගයෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවේ එයාගේ හිත ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. ඒ වෙලාවේ එයාගේ හිත මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ අරඹයාම හිතේ පැහැදීමක් ඇති වෙනවා. මහා කුසලයක් උපදිනවා. මහා පිනක් උපදිනවා. අකුසල් යට යනවා. කුසල් උපදිනවා. එහෙනම් බලන්න පින් උපදින පින් ගඟුල බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම, ධර්මයේ ගැන සිහි කිරීම, සංඝ රත්නය ගැන සිහි කිරීම. ඒකනේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහා නාම සාක්‍යතුමාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝසෝ මහා නාම උපාසකෝ දීඝරත්තම් බුද්ධං සරණං ගතෝ. මහා නාම යම් උපාසක කෙනෙක් බොහෝ කාලයක් දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේව සරණ යයිද බොහෝ කාලයක් කතන්නුසෝ විනිපාතං ගච්ඡේයං. ඒ වගේ කෙනෙක් කෙසේනම් විනිපාතේ උපදින්නද කියනවා. එයා කොහෙද උපදින්නේ? දෙවියන් අතර. මහා පිනක් උපදිනවනේ බුදුරජාණන් වහන්සේ සරණ යාමින්. මහා පිනක් උපදිනවනේ. ඒ පිනට පුළුවන් සුගතිය උපද්දන්න. ඒ පිනට පුළුවන් එයාට ධර්මයේ අවබෝධ කරගන්න අවස්ථාව උදා කළ දෙන්න. ඒ පිනට පුළුවන් පින්වත්නි අමා මහ නිවන කරා එයාගේ ජීවිතේ රැගෙන යන්න. ඒ නිසා තිසරණේ වටිනාකම ඔබ දැන් හොඳට ඔබට තේරෙන්න ඇති. චත්තමානවකේ කතාවෙන්, මට්ට කුණ්ඩලී කතාවෙන් තිසරණේ තියෙන අනුසස්. දැන් චත්තමානවකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්තම් චත්තමානවකට කොහෙද ඉපදින්න සිද්ධ වෙන්නේ? පිනක් රැස් කළත් නැහැ. සතර අපායේ තමයි ඉපදින්න සිද්ධ වෙන්නේ. එයාගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා යාට. ඒ නිසා යාට බුදුරජාණන් වහන්සේ සරණ යන්න අවස්ථාව උදා වුණා. ධර්මයේ සරණ යන්න අවස්ථාව උදා වුණා. සංඝ රත්නයේ සරණ යන්න අවස්ථාව උදා වුණා. මනමින් සීලයක පිහිටන්න අවස්ථාව උදා වුණා. ඒ නිසා එයා දෙවියන් අතර ඉපදුනේ. දෙවියන් අතර ඉපදුනේ. එහෙනම් බලන්න කෙනෙක් දෙවියන් අතර උපදින්න උපකාර කරන්නේ උතුම් වූ තිසරණයයි.
උතුම් වූ තිසරණයයි මට්ට කුණ්ඩලීටත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුන්නේ නැත්නම් එයාටත් ඉපදින්න සිද්ධ වෙන්නේ සතර අපායේ. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බලන්න ඒ මට්ට කුණ්ඩලීට සුගතිය උපද්දන්න මාර්ගය පෙන්වා දුන්නා. හිත පහදවා ගන්න අවස්ථාව සලසා දුන්නා. පින් රැස් කරගන්න. ඒ නිසා එයා දෙවියන් අතර ඉපදුනා. එහෙනම් බලන්න තිසරණේ තියෙන ආනිසංස. මේවා ගැන පින්වත්නි හොඳට අපි සිහි කරද්දී කරුණු සහිතව අනේ අපිට මේ ලැබිච්ච ලාභේ කොයිතරම් උදාාර දෙයක්ද කියලා එයා සතුටටපත් වෙනවනේ. එයා හිතා සතුට වෙනවා අපිට මේ ලැබිච්ච වාසනාව කොයිතරම් දෙයක්ද කියලා. දැන් බලන්න අපිට මේ ධර්මයේ මුණ ගැහිච්ච නිසා හිත පහදවාගෙන බුදු ගුණ හිතා අපි වාසය කරන්න අපිට වාසනාව තියෙනවා. අවස්ථාව තියෙනවා. ධර්මයේ ගුණ හිතා වාසය කරන්න අපිට අවස්ථාව තියෙනවා. සංඝ රත්නයේ ගුණ හිතා වාසය කරන්න අවස්ථාව තියෙනවා. පැහැදුණු සිතින් දන් පැන් පූජා කරන්න අවස්ථාව තියෙනවා. පැහැදුණු සිතින් සිල් ආරක්ෂා කරගන්න අවස්ථාව තියෙනවා. පැහැදුණු සිතින් ධර්මයේ අහන්න අවස්ථාව තියෙනවා. පැහැදුණු සිතින් බුදුන් වදින්න අවස්ථාව තියෙනවා. පැහැදුණු සිතින් වත් පිළිවෙත් කරන්න අවස්ථාව තියෙනවා. බලන්න මේ ලැබිච්ච වාසනාව. මේ වාසනාව ලැබෙන්නේ පින්වත්නි මනුස්ස ලෝකෙත් ඊටාම සුළු පිරිසකටයි. ඒ සුළු පිරිසට ඔබ අයිති නම් ඔබ වාසනාවන්තයි. ඒ සුළු පිරිසට ඔබ අයිති නම් ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. ඇයි ඔබට ලැබිලා තියෙනවා උදාාර වාසනාවක් පින්වත්නි. මොකක්ද ඒ වාසනාව? උතුම් වූ තිසරණේ සරණ යන්න. උතුම් වූ පින් රැස් කරගන්න. බලන්න මේ ලැබිච්ච වාසනාව මගහැර ගන්න නැතුව අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අසමින් තව තවත් මේ පැහැදීමම දියුණු කරගන්න. තව තවත් ජීවිතයේ තුනුරුවන් කරාම අපි අපේ ජීවිතේ පමුණුවාලන්න අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අසමින්. තව තවත් මේ තුනුරුවන්ගේ වටිනාකම අපිට වැටහෙන්න ඕනේ. තව තවත් මේ තුනුරුවන්ගේ ආශ්චර්ය බව අපිට වැටහෙන්න ඕනේ. මේ ධර්මයේ අහන්න එතකොට හිතේ පැහැදීමක්මයි ඇති වෙන්න ඕනි බුදුරජාණන් වහන්සේ ගැන, ඒ ශ්‍රී සද්ධර්මයේ ගැන, ඒ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන. ආනේ වගේ අයගේ ජීවිත මේ ජීවිතේ සාර්ථකයි පින්වත්නි. ඒ වගේ අයගේ ජීවිතේ පරලොව සාර්ථකයි. දෙලොවම එයාගේ ජීවිතේ සාර්ථකයි. දෙලොවම සාර්ථකයි. ඉතින් ඒ නිසා මේ කාරණා හොඳට සිහිපත් කරගන්න. දැන් නිවෙස්වල සිට බලන්න මේ පින්නතුන් මේ ධර්මයේ අහද්දී අපිට ඇති වෙන්න ඕනි පැහැදීම බුදුරජාණන් වහන්සේ ගැනමයි. ශ්‍රී සද්ධර්මයේ ගැනමයි. ශ්‍රාවක මහා සංඝරත්නයේ ගැනමයි අපේ හිතේ පැහැදීම ඇති වෙන්න ඕනි. පැහැදීම ඇති වෙන්න ඕනි. ඒ වගේ කෙනෙකුට සතුටින් ප්‍රබෝධයෙන් වාසය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සුප්ප බුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශාවකා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිතර පිබිදලා ඉන්නවා කියනවා. ප්‍රබෝධයෙන් ඉන්නවා. යේසන් දිවාච රත්තෝච නිච්ඡම් බුද්ධ ගතා සති. දිවා රාත්‍රී දෙකේ බුදුරජාණන් වහන්සේ ගැන සිතමින් සතුටු වෙනවා. ප්‍රබෝධයෙන් වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ ගැන හිතා ධර්මයේ ගැන හිතා සංඝ රත්නය ගැන හිතා වාසය කරනවා. අපිට හිතේ දුකක් පීඩාවක් එද්දී අපි හිතන්න ඕනි කා ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. අනේ ඒ උත්තමයා මේ රාග දේශ මොහ සියල්ල දුරු කරා. ඒ බුදුරජාණන් වහන්සේට කිසිම චිත්ත පීඩාවක් කවදාවත් ඇති වුණේ නැහැ. ඒ උන්වහන්සේගේ හිත පාරිසුද්ධයි. ඒ නිසා උන්වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් වනසේක. ආදී වශයෙන් හිතනකොට අපේ හිතේ පින්වත්නි අර දුක්ඛ දෝමනස්යන් සංසිඳිලා යනවා. භාග්‍යතුන් වහන්සේ අරඹයාම හිතේ පැහැදීමක් ඇති වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. මහා පිනක් උපදිනවා අපේ හිතේ. ඒ නිසා පින්වත්නි මේ උතුම් දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම උතුම් වූ තිසරණේ මනාකොට සරණ ගිහිල්ලා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ උතුම් දහම් කාරණා ඔබ අප සියලු දෙනාට උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යන උදාාර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වේවා.
දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙවිවරුන්ට එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මිය පරලෝකීය එස් වින්සන් පියාණන්ට ඒ වගේම එන්.ජී. දයානන්ද මාමාට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දර උදව්පකාර කරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිතේ සැපවත් වේවා, සුවපත් වේවා, සාපිපාසාදී දුක් පීඩා දුරු වේවා. නුදුරු භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම පෙබරවාරි මාස 23 වන දින ජන්ම දිනයේ සැමරු චානක විමුක්ති මහත්මාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, ඒ වගේම මෙත්සුවි ලිසාරා යන දියණියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. උදව්පකාර කරපු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාාර පින් එක ලෙස උපකාර වේවා. සාදු සාදු සාදු. කොරෝනා වසංගතය හේතුවෙන් රෝගාතුරව සිටින, පීඩාවට පත් වෙලා සිටින ලක්වාසී ලෝවාසී සෑම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. කායික මානසික සැහැල්ලුව සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුන අසපවාසී සීලෝම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසී ලෝවාසී සසුන් පිළිවෙත් පුරන සීලෝම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දරුදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් එස් චානක විමුක්ත මහත්මාට, ඒ වගේම ජේ.එම්. හෂිනී කාංචනා මහත්මිය, ඒ වගේම එන්.ජී. හසංක මදුරංග යන පින්වත් පිරිස් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නිවෙස්වල සිට මේ උතුම් ධර්ම දේශනාවට සම්බන්ධ වුණ ඔබ සෑම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සැප සම්පත් ලබත්වා. ඔබ සියලු දෙනාටද මේ උදාාර පුණ්‍ය ධර්මයන්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය